නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අපමාදයෙන් සම්පාදිත උතුම් සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. පළමුවෙන් ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අද දවසෙත් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරුවන අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි දැන් සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව දායකත්වයේ දරන්නේ ඉතාලියේ මෙසීනා නගරයේ පදිංචි පින්වත් ඒ.එල්. චන්ද්‍රා මහත්මිය විසින්. ඉතින් ඒ පින්වන්ත ඒ.එල්. චන්ද්‍රා මහත්මිය ප්‍රධාන පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව අද දවසේත් ඒ උතුම් සදහම් පිළිසඳර මහා සංඝරුවන පාමුල සිදු කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. අපි නැවත වතාවක් ඊටාම ගෞරවයෙන් වන්දනීය මහා සංඝරත්නය වන්දනා කොටගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අද දවසෙත් ඔබ වහන්සේ අපට අනුකම්පාවෙන්ම අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය සියලු දෙනාටම තිරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ මේ චක්කවර්ති සීහනාද සූත්‍රය. ඒ සූත්‍රය මනාකොට ලස්සනට පැහැදිලි වෙනවා. එතකොට මේ තමන්ගේ සැපය කියන එක තමන්මයි උපදවගත යුත්තේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ දේශනාව හොඳට පැහැදිලි වුණා. මේ තමන් යම් ගුණයක් පුරුදු කරගත්තොත් තමන් සැපයටපත් කරනවා. එහෙමයි ස්වාමීනි. එතකොට ඒකේ ලස්සන විස්තරයක් තිබුණා. බුදුරජාණන් වහන්සේ පටන් ගත්තේ පින්වත් මහණෙනි මේ තමන්ට තමන් පිළිසරණ හදාගන්න. එහෙමයි. තමන්ට තමන් රැකවරණය හදාගන්න. එහෙමයි ස්වාමීනි. බාහිර රැකවරණයක් හොයන්න එපා. එහෙමයි. කොහොමද ඒ රැකවරණය හදාගන්නේ? ධර්මයේ සරණ කරගෙන. ධර්මයේ පිහිට කරගෙන. එහෙමයි ස්වාමීනි. එතකොට මේ ධර්මයේ සරණ කරගන්න බැරිවීම නිසා වෙච්ච ව්‍යසනයක් පිළිබඳව මේ දේශනාවේ ලස්සන පැහැදිලි කිරීමක් කළා. මේ දල්ලනේමි කියන රජ කෙනෙක් බොහෝ කාලයකට පෙර දඹදිව රාජ්‍ය කරමින් ඉන්නකොට චක්‍රවර්ති රජ කෙනෙක්. එහෙමයි ස්වාමීනි. බොහෝ වසර ගානක් ගියාට පස්සේ තමන්ගේ සේවකයාට කියලා මේ චක්‍රවර්ති මාණික්‍ය වෙනසක් වුණොත් මට කියන්න. එහෙමයි. ඒතර වෙනසක් වුණාට පස්සේ මේ කාරණේ පැහැදිලි කරනවා. පැහැදිලි කරලා රත්තුමා ලොකු පුතා කතා කරලා කියනවා චක්‍රවර්ති මණික වෙනස් වෙලා තියෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ මගේ පින ඉවරයි. ඒ නිසා මම දැන් කාම ලෝකේ සැප සම්පත් වින්දා. එහෙමයි. මම දැන් දිව්‍යමය සැප සම්පත් විඳීම පිණිස මම දැන් යන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒකට යන්නේ මොකද්ද? පැවිදි වෙන්න. එහෙමයි. ස්වාමීනි රජතුමාගේ මේ සංකල්පනාව කොච්චර උදාරයිද? උදාරයි නේද? එහෙමයි ස්වාමීනි. ඒ පරලෝය දැන් මෙලෝ යහපත වෙන තමන්ගේ යහපත රජෙක් නේද? එහෙමයි. එතකොට මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් කැප වෙලා උදාර පියවරක් තියෙනවා. මේ දේවල් වනාහි පිනක විපාකයක්. ඒ හොඳ අදහසක් තියෙනවා. එහෙමයි ඒත් ස්වාමීනි. අපිට තේරෙනවද දැන් වර්තමානයේ ගෙවල් දොරවල් වල ඉන්න බොහෝ අයට ඒ වැටහීම නෑනේ. එහෙමයි ස්වාමීනි. ගෙවල් දොරවල් මත්තෙම නැහිලනේ අන්තිම මොහොතේ මේ මියදින්නේ. එහෙමයි. එතකොට ඒ අයට ඒ කියන්නේ උදාහර අරමුණක් තියෙනවා. දැන් මම දරුවෝ වෙනුවෙන් මට පුළුවන් විදිහට කැප වුණා. ගෙවල් දොරවල් හැදුවා. දැන් මේ පියවර මන් තියලා ඉවරයි. දැන් මගේ පරලෝය යහපත වෙනුවෙන් මම දැන් කැප වෙන්න පටන් ගන්නවා එහෙමයි කියලා. ස්වාමීනි. එහෙම එකක් නෑ. අර වයෝවෘද්ධ අවස්ථාවේ වුණත් ස්වාමීනි නිවසේ ඉන්න අපේ අම්මලා අප්පච්චිලාගේ හිතේ ඒ අද කොච්චර දෙයක්ද නේද? එහෙමයි ස්වාමීනි. අර මුන්පුරන්ගේ මිනිපිරියන්ගේ ප්‍රශ්න අයිය හොය ඇඟිලි ගගහ හොය හාර එහෙමයි. අර මත්තෙම නැහි වැළපි ඔහේ ඉන්නවා. එහෙමයි ස්වාමීනි. තමන්ට වෙන හානිය නේද? එහෙයි. තම පෙරේතෙක් වුණොත් තිරිසන් ලෝකෙ ගියෝ එහෙමයි. ආයෝ මුණුපුරෝ මිනිපිරියෝ අනික් කට්ටිය ඇවිල්ලා තමන් ඇදලා ගනීය. එතෙන්ට හිත හදාගන්න යාට තියෙන්න හොඳ වීරියක් තියෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. පරලෝක පිළිබඳ හොඳ වැටහීමක් විශ්වාසයක් තියෙන්න ඕන. එහෙමයි. මේ ලාමක මේ දෙයක් පිළිබඳව මේ ජීවිතයක් පිළිබඳව මේ මහ පොළොව පිළිබඳව ගෙවල් දොරවල් මේක හැපි මොකටද? එහෙමයි.
එච්චර මෝඩ වුණොත් නම් කිසි දෙයක් කරගන්න හම්බෙන්නේ නැහැ. ස්වාමීනි ඒ සංස්කාර ධර්මයන් අනිත්‍ය වෙන ස්වභාවය දැන් අවුරුදු 80000 වයස එකවරම 40000ට පිරිහි යන ආකාරය ඒකනේ නේ. එහෙමයි ස්වාමී. දැන් බලන්න එතෙන්දී එතකොට මේ ගෙවල් දොරවල් වල ඉන්න කට්ටිය දැනගන්න ඕනේ. එතකොට මේ වයසක ගිය අයට පොඩි උපකාරයක් ගෙවල් දොරවල් අය වෙනුවෙන් කරමින් එහෙමයි. අපි තුමු දැන් වත්ත පිටි චුට්ටක් අතු ගාලා දෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ පොඩ්ඩක් උයා පියා ගන්න එකට පොඩි උපකාරයක් කරනවා නේ. එහෙමයි. ඊට පස්සේ එයා තමන්ගේ කටයුත්ත කරගන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. එහෙමයි. අනිත් අයගේ වගේ ඇඟිලි ගහ හොයා ඕපදූප හොයා මිනිස්සුන්ගේ හොයා එහෙමයි. දරුමුණු පුරන්ගේ දේවල් ඇඟිලි ගහ වැඩක් නැහැනේ. එහෙමයි ස්වාමීනි. වැඩක් නැහැ. මොකද තමන් හැදුව දරුවෝ ඉන්නවනේ. එහෙයි. දරුවන්ගේ දේවල් පිළිබඳ ප්‍රමාණවත්. එතකොට ඒ දරුවන්ගේ දරුවෝ තමන්ගේ දරුවෝ ඒ දරුවන්ගේ දේවල් හොයයි. එහෙමයි. සමහරට පුංචි කාලේ චුට්ටක් ඉතින් අර මේ රැකී ආරක්ෂා ව්‍යාපාර කරනවා නම් ඒ දරුවෝ පොඩ්ඩක් අර හදා වඩා ගන්න කෙනක නේද? සාමාන්‍යයෙන් අවුරුදු 5ක් 6ක් යනකම් සාමාන්‍ය චුට්ටක් හොයලා බලලා ඉන් එහාට ඕනේ. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න මේ රජතුමා බොහොම ලස්සන උදාහර සිතක් ඇති කරගත්තා. ගිහි ඇතෑරියා. එහෙමයි. ඊට පස්සේ පොඩි කාලෙකින් මොකද වුනේ? චක්‍රවර්ති මාණික්‍ය අතුරුදහන් වුණා. අතුරුදහන් වුණාට පස්සේ අර පුතා ගිහින් කිව්වා මේ රාජර්ෂින් වහන්සේ මේ චක්‍රවර්ති මණික අතුරුදහන් වුණා. තාත්තා කිව්වා පැවිදි තාත්තා කිව්වා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඔක මේ පරම්පරාවෙන් ලැබෙන එකක් නෙමෙයි. ඔකට චක්‍රවර්ති වත කරන්න ඕන. ඒ නිසා ඒක කරන්න. එහෙමයි. ඊට පස්සේ පුතා මම මොකද්ද චක්‍රවර්ති වත? බලන්න ඒකට ඒ ඇයිට උනන්දුයි. එහෙමයි ස්වාමීනි. උනන්දුව තියෙනව නම් කිව්වා. එහෙයි. අහන්නේ වගේ තමයි දැනගන්න ඕනේ දෙමව්පියෝ. ඒත් ළමයින්ට අපි යම් දෙයකට උනන්දුවක් නැත්නම් අපි පැත්ත බල්ලා එච්චර වැඩක් නැහැ. එහෙමයි. එතකොට අපේ පාඩුවේ අර සමගී පිණිස යම් අවශ්‍ය දේවල් කරගෙන තමන්ගේ පාඩුවේ තමන් ඉන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙමයි. එතන හිත හදාගන්න බැරි නම් ඒක තමන්ගේ දුර්වලතාවයක් මිසක වෙන ප්‍රශ්නයක් නන් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. තමන්ගේ දුර්වලතාවයක් මෙතන තියෙනවා. එහෙයි. එතකොට අර ඇහුවට පස්සේ කිව්වා මේ දස කුසල් තුල තමන් ඉන්න කිව්වා. දස කුසලයෙන් ධාර්මික ආරක්ෂාව අනිත් ලෝක සත්‍යයට සලසන්න කිව්වා. එහෙමයි. දෙක හොඳට විස්තර කළා අපි ඒකේ. එතකොට මොකද කරේ? ඒ වගේම තමයි ධනෙ නැති කට්ටියට ධනෙ දෙන්න කිව්වා. කොන කරුණු දෙකයි. ඊළඟ තව ලස්සන වැදගත් කාරණේ කිව්වා කලින් කලට හිත දමනය කරන ශ්‍රමණය බ්‍රාහ්මණය හොයාගෙන ගිහිල්ලා ධර්ම සාකච්ඡා කරන්න කිව්වා. එහෙමයි. යහපත අයහපත කුසල ලකුසල් තමන් කරන කියන දේවල් හොඳද නරකද හොඳට විමසන්න කිව්වා. එහෙමයි. හොඳට අවංකව විමසලා ඊට පස්සේ තමන් වැරදි නම් නිවැරදි වෙන්න කිව්වා. ඒ විදිහට හදාගන්න කිව්වා. අනේ මේ කොල්ලත් රාජකුමාරයා මේක කරගත්තා. එහෙමයි සර්. හරි පුදුමයි පුංචි කාලෙකින් චක්‍රවර්ති යෝගී පහළ වුණා. ඊට පස්සේ මොකද මේ වගේ පරම්පරා 7ක් මේ කරලා තියෙනවා. එහෙමයි. පරම්පරා 7කට පස්සේ ආපු මෝඩ කෙනෙක් හිටියා. මෙතුමා මේක මැනික වෙනස් වෙනකොට ඇහුවේ නෑ ගිහිල්ලා. එහෙමයි. තාත්තා ගියා තාත්තගේ මැනික වෙනස් වුණා ඇහුවේ නෑ. ඔය හිටියේ ගණන් ගන්න නැතුව. එහෙමයි සර්. එතකොට තමන්ගේ රජවාසලේ කට්ටිය ඇවිල්ලා කොහොම කරන්න එපා. මෙහෙම සිද්ධියක් වෙනවා මේ ගිහින් අහන්න කියලා. එහෙමයි. ඊට පස්සේ මොකද උනේ මේ කට්ටිය ගෙනලා ඇහුවා. ඇහුවට පස්සේ කිව්වා මෙහෙමයි සිද්ධිය කියලා. ඊට පස්සේ අර දසරාජ ධර්ම ආරක්ෂා කළා. ඒකේ ධාර්මික ආරක්ෂා සැලසුවා. හැබැයි ධනෙ නැති අයට ධනෙ දුන්නේ නැහැ. එහෙමයි. අන්න ඒකත් එක්ක හොරකම් පටන් ගත්තා. හොරාට ඊට පස්සේ සල්ලි දෙන්න ගත්තා. ඊට පස්සේ මිනිස්සු කල්පනා කළා අය හරි වැඩක් නෙමෙයි. රජතුමා හොරකම් කරනකොට සල්ලි දෙනවා නම් එන අපි හොරකම් කරන්න ඕනේ. රජතුමා කල්පනා කළා හරි වැඩේ දැන් හොරුන්ට සල්ලි දී ගියෝ මේ හොරකමේ අවසානයක් නැහැ. ආය හොරකම් කළොත් මරනවා කියලා ඔන්න එක්කෙනෙක් මුල්ම මැරුවා. එහෙමයි. මිනිස්සු කැරලි ගහන්න ගත්තා අපිත් එහෙනම් මරනවා. ඔන්න විශාල ව්‍යසනයක් ඇති වෙලා අවුරුදු 80000 40000ට බැහැලා 40000 20000 දක්වා අඩු වෙලා තියෙනවා. මේ බොරුව දක්වා දැන් ඇවිල්ලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. අද ඇතින්දන් තමයි ලස්සන. එතකොට මේකේ ලස්සන අදහස් ගොඩක් ගන්න පුළුවන්. එතකොට බලන්න මේ තමන්ගේ විනාශය තමන්මයි කරගෙන තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. තමන් සත්තු මරුවොත් තමන්ටමයි මේ විනාශය තියෙන්නේ සසරේ. තමන් හොරකම් කළොත් තමන්ට තමයි මේ විනාශය උතත් වෙන්නේ. එහෙමයි. ඒක දරුවන්ටවත් පාංශුකෝලේ දීලවත් විනාශ කරන්න බෑ පරලෝ. එහෙමයි. දැන් තමන් කල්පනා කරන්න බෑ මේ ජීවිතේ තමන් කොච්චර දුක් විඳිනවද කියලා. එහෙමයි. ඒකට මේ දුක් විඳින්නේ පෙර ජීවිතේ තමන් කරගන්න ඕන පින යහපත කුසල දම් බලන්න තමන් පයින් යද්දි වාහනවලින් යන තමන්ගේ කට්ටිය නැද්ද? පිනක් නිසානේ. එහෙමයි. තමන් මේ දුප්පත් ගෙදරක ඉන්නකොට පෝසත් ලස්සන ගෙවල් වල ඉන්න කට්ටිය මේ ලෝකේ නැද්ද? තමන් හොඳ රැකියාව කරද්දි තමන් මේ පුංචි රැකියාවක් කරගෙන ඉන්න කට්ටිය නැද්ද?
උපතින්ම පෝසත් පවුල් ඉපදලා ඉතින් තමන් උපතින් දුප්පත් පවුල් ඉපදිච්ච කට්ටිය නැද්ද ලෝකෙ? තමන් කරගත්තු දේ. එහෙනම් ඔක දරුවටවත් කියන්න බෑ. ඥාතීන්ටවත් කියන්න බෑ ඒකට. එහෙනම් මේ වගකීම තමන් ගන්න ඕන. ඒ ඥානය නැත්තම් ඉතින් මේ ඒ ධර්මයේ ප්‍රයෝජනයක් ගත්තේ නැති වෙන බවටපත් වෙනවා. එහෙමයි ස්වාමීනි. මහන්නේ මිනිස්සුන්ගේ ආශ 20000ක් වූ කල්ලි එක්තරා පුරුෂයෙක් අනුන් සතු තමාට නොදුන් දෙයක් සොරකම් කළා කියන. එවිට තවත් පුරුෂයෙක් ඔටුනු පලන් ශස්ත්‍රීය රජු වෙත ගොස් මේක සැලකලා කියන. දේවේනි අසවල් නම් ඇති පුරුෂයා අනුන් සතු තමාට නොදුන් දෙයක් සොරකම් කළේ යයි කියලා කේලමක් ගිහින් කිව්වා කියන. එහෙමයි. ඔන්න දැන් ඉස්සෙල්ලා මනුෂ්‍ය ඝාතනියාව, අවියායුධාව, බොරු කිව්වා, දැන් මොකක්ද ආයේ කේලමාව. මහන්නේ මෙසේ ධනෙ නැති උදවියට ධනෙ ලැබෙන පිළිවෙලක් නැති වෙනකොට දිලිඳු වුණා. දිලිඳු බව පැතිරී ගියා. දිලිඳු බව පැතිරලා යනකොට අන්හතු දී පැහැර ගන්න පටන් ගත්තා. අන්හතු දී පැහැර ගැනීම බොහෝ පැතිරී ගියාට පස්සේ අවියායුධ ගැනීම බොහෝ පැතිරී ගියා. අවියායුධ ගැනීම බොහෝ පැතිරී ගියාට පස්සේ මනුෂ්‍ය ඝාතනය වැඩි වෙන්න පටන් ගත්තා. මනුෂ්‍ය ඝාතනය බොහෝ පැතිරී ගියාට පස්සේ බොරු කීම කියන්න පටන් ගත්තා. බොරු කීම පැතිරී ගිය කල්හි කේලම බොහෝ පැතිරී ගියා කියනවා. එහෙමයි. එහෙනම් දැන් මේ අකුසල් පත තමයි මේ පෘථිවි තලයට දැන් ඔන්න එකතු වෙන්න පටන් ගන්න දෙන්නේ. ඒතර අකුසල් පත මේ පෘථිවි තලයේ මනුෂ්‍ය වර්ගය අතර එකතු වෙනකොට පෘථිවි තලයේ තියෙන ශාස්ත්‍රීය බව තමයි අහිමි වෙලා යන්නේ දැන්. එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රීය බව නැතිලා යනවා. එහෙමයි. අද වෙනකොට මේ කොච්චර බලපාලද? එහෙමයි. අද එතකොට මේක සුනාමි දක්වා ගිහිල්ලා ගම්වතුරේ නායයන් මට්ටමටපත් වෙලා ඊට පස්සේ භෝගයක් ගත්තා සෑහෙන කෘමිනාශක ගහලා තමයි මේක හදාගන්න වෙලා තියෙන පෝර ගහලා. එහෙයි. ඒ කාලේ වෙනකොට ඒ මුකුත් නැහැ. එහෙමයි. ස්වාමීනි වර්තමාන ලෝකයේ හරියට අකුසලයේ සඳහාම දැන් සත්තු ඝාතනය වෙන අවස්ථාව. අධර්ම රාගෙම්මනේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. සත්තු ඝාතන ඉතින් ඉතින් අධර්මයෙන් අධර්මෙටම තල්ලු වෙවි යනවා දැන්. එහෙමයි. ඒ ගොඩ ගන්නවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. එහෙමයි. තමන්වත් අඩුම තරමින් තමන් බේරා ගන්න. මම අපි ඉතින් අනුශාසනා කරන්නේ ඒ පිණිසනේ. එහෙමයි. තමන්ගේ රැකවරණයට. එහෙයි. මෙතන බුද්ධිමත් සත්පුරුෂ ජනේජනේ අය ඉන්නවා බණ අහලා හිත පහදින. එහෙමයි. කොහොම හරි ගුණයක් දිනු කරගන්න අනේ මම අවංක මහන්සියක් ගන්න ඕන කියලා හිතන කට්ටිය ඉන්නවා. එහෙමයි. ඒතර ඒක හුදකලාවේ තමන් පාඩුවේ ලෝකෙට කෑ ගහලා කියන කරන එක නෙමෙයි ඒකට මේක. ඊට පස්සේ මේ කේලම බොහෝ පැතිරී යනකොට සත්‍යයන්ගේ ආශය පැතිරී ගියා කියනවා. පැහැය පැතිරී ගියා කියනවා. ආශය පිරී යන විට පැහැය පිරී යන විට 20000ක් අවුරුදු ආශය ඇති මිනිස්සුන්ගේ දරුවෝ දසදහසක් බවට පත් වුණා කියනවා. එහෙමයි ස්වාමීනි. මහන්නේ මිනිස්සුන්ගේ ආශය අවුරුදු දසදහසක් වූ කල්ලි ඇතැම් සත්‍යෝ මනා පැහැති කියනවා. එතකම් මහත්තයා මේ ස්වභාවය තිබිලා නැහැ. ඔක්කොම එකම ස්වභාවය. එහෙමයි. ඇතැම් සත්‍යෝ කිලිටි බැහැති වුණා කියනවා. එහිදී ඔවුන් අතර යම් මේ සත්‍යෝ කිලිටි පැහැති වී සිටියාහුද ඔහු මනා පැහැති සත්‍යයන් කෙරෙහි සරාගී සිතින් බලමින් හිටියා කියනවා. එහෙමයි. අනුන්ගේ අඹුවන් සමග වැරදි කාම සේවනයට පෙළඹුණා කියනවා. එහෙමයි ස්වාමී. අහෝ බලන්න එතකොටනේ. එහෙමයි. එතකොට බලන්න මේ වර්ණයන්ගේ පිරිහීම් පවා ඉතින් තමන්ගේ වචනේ දෝෂයක් නෙතකොට. එහෙයි. ඒතර කීලමත් එක්ක ආයුෂ වර්ණ කොච්චර පිරිහීමක්ද? බොරුවත් එක්ක ආයුෂ වර්ණ කොච්චර පිරිහීමක්ද? එහෙමයි. සතුන් මැරීමත් එක්ක කොච්චර ආයුෂ වර්ණ පිරිහීමක්ද? එහෙමයි. ඔන්න කාම සේවනයේ වැරදි කාම සේවනයට ආව කියන මහන් නිමිසේ ධනය නැති උදවියට ධනය ලැබෙන පිළිවෙලක් නේතුනහම දිලිඳු වෙලා ගියා. දිලිඳු බව පැතිරෙනකොට මේ හොරහතුරු බව වැඩි වුණා. හොරහතුරු බව වැඩි වෙනකොට අවියායුධ ගැනීම වැඩි වුණා. අවියායුධ ගැනීම වැඩි වෙනකොට මනුෂ්‍ය ඝාතනය වැඩි වෙලා ගියා. මනුෂ්‍ය ඝාතන වැඩි වෙනකොට බොරු කීම වැඩි වුණා. බොරු කීම වැඩි වෙනකොට කේලම් කීම වැඩි වුණා. කේලම් කීම පැතිරී යද්දී වැරදි කාම සේවනයේ බොහෝ පැතිරී ගියා. එහෙමයි. එඳ එකිනෙකට ලස්සන සාධාරණීය හේතු සකස් වෙේ ඉන්නවා. අකුසලයක පිරිහීමක්ම එතකොට හැම එකටම බලපාන. එක අකුසලයක පිරිහීම තව අකුසලයක නැගී සිටීම. අර අකුසලයේ සඳහාම මේ කරුණු යෙදිලා එන අපි පුද්ගලික ජීවිතවලත් මේ වගේ තමයි. එහෙමයි සාම. එක අකු දැන් සමහර ළමයි ඉන්නෝනේ මහත්තයා. ඔන්න මොකාරී කරගෙන වැරදි වැඩක් කරගන්නවා. ඒක වහගන්න තව වැරදි වැඩක් කරනවා. එහෙමයි. ඒක වහගන්න තව වැරදි වැඩක් කරනවා. ඒ වගේ සුද්ධි නැද්ද? කොච්චර තියෙනවද නේ සමාජගත වෙලා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා වැරදි කාම සේවනයේ පැතිරී ගිය ගලේ සත්‍යයන්ගේ ආශය පිරිහී ගියා කියනවා. පැහැ පිරිහුණා කියනවා. ඔවුන්ගේ ආශයත් පිරිහී යන විට පැහැ පිරිහී යනට දසදහසක් අවුරුදු ආශය ඇති මිනිස්සුන්ගේ දරුවෝ
5000ක් ආශය ඇති වුණා කියන. එහෙමයි. 5000යි. එහෙයි ස්වාමීනි. මහන්නේ මිනිස්සුන්ගේ ආශ අවුරුදු 5000ක් වූ කල්ලි ඔවුන් අතර කරුණු දෙකක් බොහෝසේ වැඩි වෙලා ගියා කියන. මොකද්ද? දරුණු වචරයෙන් බැන ගැනීම වැඩි වුණා කියන. එහෙමයි. හිස් වචන කතා කිරීම හරියට වැඩි වුණා කියන. ඒතර මිනිස්යන්ගේ අර මානසිකව අර කුසල් බලයේ තියෙනකොට මානසික යම් සංහිඳියාව සතුටක් තියෙනවද ඒක නෑ. එහෙමයි ස්වාමීනි. හිත ගිනි අරගෙන ඉන්නේ තියෙන්නේ. එහෙයි. බොරු කියලා වැරදි කාම සේවයෙන් හිත ගිනි අරන් තියෙන්නේ. ගිනිගත්තු හිතට දැන් නිවා ගන්න තියෙන ඒගොල්ලන්ගේ වැසිපොද මොකද්ද? බැනගන්න එකයි හිස් වචන කතා අද තියෙන ඔකනේ වැඩිපුර. එහෙමයි ස්වාමීනි. දැන් ගිනි ගන්න හිතට අපේ කට්ටිය දැන් මොකද කරන්නේ? ඇති පදමට ඔහි කයිවාරු ගහනවා, ගෙවල් දාලා ගමන් බැන ගන්නවා. එහෙමයි ස්වාමීනි. ගෙදරට එනකම් මොනවද තියෙන හිස් වචන? ගෙදරෙත් තියෙන මොකද්ද? බැන ගන්න එක. නෝනයි මහත්තයා බැන ගන්නවා, දරුවෝ දෙමව්පියෝ බැන ගන්නවා, කොයි වෙලාවෙත් නුරුස්සන්නේ යක්කු වගේ. එහෙමයි. දැක්ක නේද? පිරීම. කුසලයක එක කුසලයක පිරීම තව අකුසලයක නැගී සිටීම. ඒතර ඒ අකුසලයේ නැගී සිටීම තව කුසලයක පිරීම. ඊට පස්සේ යාට හිස් වචන නොකිය ඉන්න බෑ. රණ්ඩු සරුවල් වෙන්න තියෙන ඒකෙන් තමයි පොඩි ආස්වාදයක් ලබන්නේ. එහෙමයි. සමහර මිනිස්සු බැනගෙනත් ආස්වාදයක් ලබනවා. එහෙමයි. ඊට පස්සේ බැනලි වල කියන්නේ මම මේ විදිහට බැන්න මෙහෙමයි කියලා කියන්නේ අර. එහෙමයි. ඊට පස්සේ මේ කරුණු දෙක බොහෝ වැඩි වී ගිය කල්ලි සත්‍යයන්ගේ ආයුෂත් පිරිහි ගියා, පැහැයත් පිරිහි ගියා. ඔවුන්ගේ ආයුෂ පිරිහි යනකොට පැහැය පිරිහි යනකොට 5000ක් අවුරුදු ආයුෂත් මිනිස්සුන්ගේ දරුවෝ 2500ක් වුණා කියනවා. එහෙමයි. බලන්න බුදු කෙනෙක්ගේ මහත්ය පුදුම දෙයක් මේ දැක්ම නේද? එහෙමයි ස්වාමීනි. මෙහිම දෙයක් මේ පෘථිවි තලයේ තුල වුණා කියලා දැක්කේ නැත්තම්. එහෙමයි. එන මනුස්සයෙක් කුසල වඩන හිත පහළ වෙන්නේ නැහැ නේ. එහෙයි ස්වාමීනි. දැන් බුදු කෙනෙක් මේක සම්බුදු ඥාණයෙන් දැකලා මේක තමයි මේ ලෝකෙ සිද්ධ. මේක තමයි පරම සත්‍යය. සත්‍ය වැඩපිළිවෙල ස්වාමීනි. මේක තමයි සත්‍යය. ඒතර අද ටියුෂන් කාර්යෝයි සමහර ගුරුවරුයි කියනවා මේක මේ බෞද්ධ සංකල්පයක් විදිහට ගන්න. එහෙමයි. මේක පරම සත්‍යයක් විදිහට ළමයින්ට උගන්වන්නේ නැහැ. ඉතින් කොහොම ශ්‍රද්ධාවක් ඇති වෙන්නේද? එහෙමයි ස්වාමීනි. මෙහෙමයි සිදු වුනේ. ඒකත් කියලා ඊට පස්සේ ආර්යගේ මතේ මෙයාගේ මතේ මත ඔක්කොම කියනවා ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. අද මේ සුද්ධ විසින් කරපු මේ හානිය මේ. එහෙයි. ඒතර බලන්න දැන් මේ වෙච්ච පිරිහීම. එහෙමයි ස්වාමීනි. ඒතර අද වර්තමාන අධ්‍යාපනය අපි උනත් අධ්‍යාපනය ලබද්දී එහෙමනේ තිබ්බේ. එහෙමයි. අර මතවාද එතකොට අපිට මේ පරම සත්‍යයත් අපිට හිතෙන්නේ ඒක අදහසක් කියලා විතරයි එතකොට. එහෙමයි. අපිට හිත පහදින්න අවස්ථාවක් විතර උදා වුන්නේ. මේකයි පරම සත්‍ය, මෙහෙමයි පරම සත්‍ය, මේකමයි සිද්ධ වුනේ කියන අදහස අපිට පන්න පොවන්න ගුරුවරයෙක් හිටියේ. එහෙමයි ස්වාමීනි. මෙන්න අපිට විචානේ. ආන්නේ කේ වැඩි වෙලා තියෙන්නේ. මහන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 5000ක් ඌ කල්ලි ඊට පස්සේ කියනවා මේ අවුරුදු 2500ක් 5000 ආයුෂ මොකද උනේ දැන් අර නිතර බැන ගැනීමයි හිස් වචන කීමයි නිසා ආයුෂ පිරිහිලා ගියා. එහෙමයි. එහෙනම් අපි මේ කියන හිස් වචන වලට බැනගැනීමට ඊළඟ ජීවිතේ කොහේයිද දන්නේ. එහෙමයි. අල්පාශ තියෙන ලෝක වලට යන්නේ මහත්තයා. ඉතා කුඩා කාරණාවලදීත් හරි ඉක්මනට ගැටිලා. හරියට උනේ. එහෙමයි ස්වාමීනි. එහෙම ස්වභාවයක්. අම්මෝ තමන්ගේ රැකවරණ තමන්ටයි තියෙන්නේ. එහෙමයි ස්වාමී. ඒකයි දැන් කූඹි ගත්තොත් එහෙම දවස් 7ක් වගේ. එහෙමයි. කොච්චර පිරීලාද ඒ ලෝකේ. එහෙයි. තිරිසන් ලෝක ගත්තොත් එහෙම අවුරුද්දයි 10යි ඔහොමනේ තියෙන්නේ. එහෙයි. අවුරුදු 100 ගණන් එහෙම වෙන සත්තු නැහනේ. එහෙමයි ස්වාමීනි. ඇයි මේ පිරීම? එහෙයි. එහි මැරෙන කට්ටිය ඊට පස්සේ තිරිසන් ලෝකෙට යනවා. එහෙමයි. තිරිසන් ලෝකෙට ගියාට පස්සේ මනුස්ස සම්මා දිට්ඨිය තියෙනවා මනුස්ස ලෝකෙට එනවා. එතකොට නමුත් දැන් සම්මා දිට්ඨියත් උනන්න දැන් පිරී යන විදිහ විස්තර කරනවා. මොකද වෙන්නේ? මහාන් 2500 වසරක් ආයුෂ ඇති මිනිසුන් අතර අනුසතු දේ තමන්ට අයත් කර ගැනීමේ ආශාව හිතේ බලවත් වෙනවා කියනවා. එහෙමයි. ඒක 2500 තමයි පටන් ගත්තේ එතකොට. එහෙයි ස්වාමීනි. එතකොට කාශ්‍යප රහත් සම්බුදුරජාණන් වහන්සේ පහළලා එතකොට පිරිනොම් පහළලා එතකොට. එහෙමයි. ඒ කාලේ 20000යිනේ. එහෙයි ස්වාමීනි. එතකොට ද්වේෂය බොහෝ වැඩි වෙලා යන පටන් ගන්නවා කියනවා. ඒතර බලන්න අර කිව්ව කුසල්පත පිරිහිනකොට මානසික සතුට සොම්නස නැහැ. පිරිහීමක් තියෙනවා. එහෙමයි. ඒතර අර සතුටක් නැති මානසිකත්වය තුළ වැඩිපුර හටගන්නේ මොකද්ද? අනුන්ගේ සතු දේ Taman සතු කරගන්න ප්ලෑන් කර තමයි සතුට වෙන්නේ. දේශයෙන් ඉදමින් තමයි සතුට වෙන්නේ එතකොට. එහෙමයි.
අනුන් සතු දේ තමන් සතු කරගැනීමේ ආසාවත් ද්වේෂයත් බොහෝ වැඩි වී ගිය කල්ලි ඒ සත්‍යයන්ගේ ආයුෂ පිරිහි ගියා කියන පැහැ පිරිහි ගියා කියනවා. ඔවුන්ගේ ආයුෂ පිරිහි යන විට පැහැ පිරිහි යන විට 2500ක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන්ගේ දරුවෝ 1000ක් අවුරුදු ආයුෂ ඇති වුණා කියනවා. එහෙමයි ස්වාමීනි. 18 බැස්සා. එහෙයි. මානි 1000ක් වසර ආයුෂ ඇති මිනිසුන් අතර මිත්‍යා දෘෂ්ටිය බොහෝසේ වැඩි වී ගියා කියනවා. ඒතර කර්මය පිළිබඳ විශ්වාසය නැති වෙන පටන් ගත්ත හිත ඇතුලේ. එහෙමයි ස්වාමීනි. කර්මය පිළිබඳ තියෙන විශ්වාසය නැති වුණා. එහෙයි. මිත්‍යා දෘෂ්ටිය බොහෝ දැන් අහින අපිට වුණත් මේ හානිය වෙන්නේ ඔය ක්‍රමෙට. එහෙම. එහෙනම් අපේ හිතවල මේ කර්මය පිළිබඳ විශ්වාසය උපදින්නේ නැත්තේ එහෙනම් ඊට වඩා බලවත් අකුසල අපේ ගාව තියෙන නිසායි. පින ගැන කියනකොට පහදින්න නැතුව ගරහන්නේ ඒ අර මේ කුසල් බලය අඩු නිසායි. අකුසල් වැඩි ඒකට. එහෙමයි ස්වාමීනි. ඔය ලෝකෙට කියාගෙන කොච්චර හිටියද? එහෙයි. ඒ කියන්නේ එයාගේ සම්මා දිට්ඨියට පහදින්නේ. මිත්‍යා දෘෂ්ටි කෙරෙහි මිත්‍යා දෘෂ්ටි බලවත් ඒගොල්ලෝ. එහෙමයි ස්වාමීනි. අර දැන් සම්මා දිට්ඨිය බලවත් කෙනාගේ මහත්ය පුංචි පිනක් ඉදිරියේ පාව මහා පහන් සිතක් ඇති වෙනවනේ. එහෙමයි. ඒ පහන් සිතක් තියෙන කෙනාට ගැරහිලි ඇති වෙන්නේ නැහනේ. එහෙයි. ඒතර අර අඥානය මොකද වෙන්නේ? අර අඥාන කොට අඥානයක කීමට එකතු වෙනවා. මොකද ඒ අයගෙත් එතකොට පහන් සිත ඇති වෙන්නේ නැහැ පිනට. එහෙමයි. ඒතර ඕක කළා වැඩක් නැහැ. මෙහිමයි ඊට පස්සේ මොකද වෙන්නේ? අර අඥාන රැළ අඥානයත් එක්ක එකතු වෙනවා ඊට පස්සේ. ආසයි එතකොට ඒක. එහෙයි. ඒතර තමන්ගේ හිතේ සම්මාදිට්ඨිය අඩුකමක් නිසායි මගේ හිත පහන් වෙන්නේ කියන ඒ මේ වචනේ කියද්දී ඒක අත්දරා ගන්න කැමති නැහැ. නොදෙනිය යන. පිළිගන්න කැමතිත් නැහැ. සම්මාදිට්ඨිය නැහැ කියලා පිළිගන්න කැමති නැහැ නේ. ඒ අඥාන කමේ මිදගෙන මොකද වෙන්නේ? අර සම්මාදිට්ඨිය වඩා ගන්න තියෙන කුසලතාවේ නැතුව අපරාධයක අහලා පිළිගන්න කැමතිත් නැතුව ආයි මිත්‍යා දෘෂ්ටියෙන් බලවත් වෙලා පිරීලා යනවා. එහෙමයි ස්වාමීනි. ලේසි පාසු දෙන්නේ මහත්ය මේ ගණන් තු හිටියොත් එහෙම. එහෙමයි. ඊළඟට කියනවා මහන්නේ දහස් වසරක් ආයුෂ ඇති මිනිසුන් අතර මිත්‍යා දෘෂ්ටිය බොහෝසේ වැඩි වී ගියා කියනවා. ඒ කුසල් බලය අඩුයිනේ. එහෙමයි. මිත්‍යා දෘෂ්ටිය බොහෝ පැතිරී ගිය කල්ලි සත්‍යයන්ගේ ආයුෂ පිරී ගියා, පැහැ පිරී ගියා. ආයුෂ පිරී යන විට පැහැ පිරී යන විට දහසක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන්ගේ දරුවෝ අහෝ 500ට බැස්සා. දැන් මිනිසුන්ගේ ආයුෂ 500යි. එහෙමයි. මහන්නේ 500 වසරක් ආයුෂ ඇති මිනිසුන් අතර තුන් කරුණ බොහෝ දෙස පැතුරුණා කියන මොකද්ද? අධර්ම රාගයේ විෂම ලෝභයේ මිත්‍යා ධර්ම. ඒතර ආසාවක් තියෙනවා ඒක මේ අධාර්මිකයි. එහෙමයි. ලෝභයක් තියෙනවා ඒක විෂමයි. දැන් ඒ කියන්නේ මේකයි දැන් සමහරට අද වෙනකොට බලන්න පිරිමි කසාද බඳින මට්ටමටපත් වෙලා. එහෙමයි ස්වාමීනි. ස්ත්‍රීන් කසාද බඳින බවටපත් වෙලා. එහෙයි. අම්මා පුතා කසාද බඳින මට්ටමටපත් වෙලා. තාත්තා දුව කසාද බඳින මට්ටමටපත් වෙලා. නැද්ද එහෙම? එහෙමයි. ඒකට තමයි අධර්ම රාගය කියලා කියන්නේ. එහෙයි. රාගයක් තියෙන අධාර්මිකයි. එහෙමයි. ඒවා බලවත් වෙලා යනවා කියනවා. අර පරිභෝජනයේටම රාගෙටම රාගෙටම යන්නේ. එහෙමයි. අද මිනිස්සු කාගත්තු ගමන් බීබත්තු ගමන් ඇවිදපු ගමන්මනේ කොයි වෙලාවෙ. එහෙමයි ස්වාමීනි. මොගයක් හදාගන්න විතරමනේ හිත මැරෙන්නේ. එහෙමයි. වාහනයක් ගන්නම හිත මැරෙන්නේ. ආයි පරලොවක් ගැන පිනක් ගැන කුසලයක් ගැන දන් දීමක් ගැන දෙමව්පියන්ට සැලකීම මොකක්වත් උඩට එන්නේ නැහැ. එහෙමයි. දුෂ්ට වෙච්ච භ්‍රාන්ත වෙච්ච පිරිහුණු සිතින්ම දවස ගත කරලා මැරිලා යනවා. එහෙමයි ස්වාමීනි. ඊවෙන් කට්ටිය තමයි ඉතින් අන්තිම කාලේ සමහරලාට ඔන්න සිල් ගන්න එනවා කොහේ හරි හාන්සිනෝ බුද්ධිය ගන්න යනවා. ඇහිත් පහන් වෙන්නේ නැහනේ. එහෙමයි. සමහර වයසක ආච්චිල මම දැකලා තියෙන මහත්තයා ධර්මශාලා මැද ඉඳගෙන පළඟ බැඳගෙන ලස්සනට ප්‍රීතිමත් මුහුණේ බලාගෙන ඉන්න අහගෙන ඉන්න. එහෙමයි. අර පිරිහුණු හිතක් නැහැ. එහෙයි. පුංචි ඒ කියන්නේ පුංචි කාලේ ඉඳලම සමහරට පින් කර එහෙමයි. සිල් ගන්නෙමින් ඉඳපු අය. එහෙමයි. ඒ කට්ටියත් හොඳට තියෙනවා. එහෙමයි. මේ මහා කඳුවල මහත්තයා ඔය චෛත්‍ය වලට ගල් අදිනවා ගිහිල්ලා වයසක ආච්චිලා. එහෙමයි. ඇඟට අපහසුවක් දැනෙන්නේ නැහැ. එහෙමයි. අදින්න අයට කොහොමද? එහෙයි. ආන්ගේ ගෙවල් වල කප්පරක් වැඩක් කළා චෛත්‍යයකට ගලක් තියන්නාම හතර වටේ දින අසනීප ටික ඉන්න. හිත සතුටු නැහැනේ. එහෙමයි. දුස්ස සිත්නේ තියෙන්නේ. නීච වෙලා හිත තියෙන්නේ. එහෙමයි. චෛත්‍යයක් අතු ගන්න බෝධියක් අතු ගන්න නියෝ බෑ. ගරහ ඔය ඉන්න දන් ටිකක් දෙන්න බෑ. එහෙමයි ස්වාමී. අර ඉන්න සංඝයා වහන්සේලා ගැදකුද හොයලා ඉන්න.
එහෙම හොයන්න දෙයක් නැහැ නේ බුද්ධ ශාසනය අපිට. එහෙමයි ස්වාමීනි. මොකද ඒ අය කරගන්න දේවල් ඒ කට්ටිය අරගෙන යනවනේ. අපිට තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී නාම සිහි කරගෙන ආර්ය මහා සංඝරත්නයේ ශ්‍රී නාම සිහි කරගෙන අපිට පින් කරගන්න විතරනේ අපිට තියෙන්නේ. එහෙමයි. එහෙම හරි උඩ චීවරයක් දරාගෙන මේ කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ ඒක ලොකු දෙයක් නේ. එහෙමයි. මොකටද අපිට අඩුපාඩු? එහෙයි. ඊට පස්සේ කියනවා මේ තුන් කරුණ බොහෝ පැතිරී ගිය කල්හි සත්‍යයන්ගේ ආයුෂත් පිරිහි ගියා කියන පැහැයත් පිරිහි ගියා කියන. ඔවුන්ගේ ආයුෂ පිරිහි යන විට පැහැ පිරිහි යන විට 500ක ආයුෂ ඇති මිනිස්සුන්ගේ දරුවෝ 250ක් අවුරුදු ආයුෂ බවට පත් වුණා කියන. ඇතැම් දරුවෝ 200 වසරක් ආයුෂ ඇති වුණා කියන. එහෙමයි ස්වාමීනි. මාන 250 වසරක් ආයුෂ ඇති මිනිසුන් අතර මේ කරුණ බොහෝ පැතිර ගියා කියන මොකද්ද මවට නොසැලකීම. එහෙමයි. දැන් මවට සැලකුවට සතුටක් නැහැ. පියාට නොසැලකීම, ශ්‍රමණයන්ට ගරු නොකිරීම, බ්‍රාහ්මණයන්ට ගරු නොකිරීම, ගුරුවරුන්ට ගරු නොකිරීම. එතකොට ගුරුවරුන්ගේ අඩුපාඩු පේන්නේ. දෙමව්පියන්ගේ අඩුපාඩු තමයි පේන්නේ. කරපුව පේන්නේ නැහැ එතකොට. එහෙමයි ස්වාමීනි. තමන් අර පුංචි කාලේ මේ කාත් කවුරුවක් බලා ගන්න නැති කාලේ දැන් බලන් දරුවෝ වුණාට පස්සේ මහත්තයා දැන් තරුණ වයසට ආවට පස්සේනේ ලෝක ඉල්ලුමක් තියෙන්නේ අපි කියන. එහෙමයි ස්වාමීනි. නේද? එහෙයි. කවුරු කෙනෙක් පුංචි කාලේ මේ කිව්වොත් එහෙනම් මේ ළමයා හදාගන්න කියලා හදාගන්නේද නෑනේ. එහෙයි. ඒ අසුචි අත ගන්න ඕන, වැසිකිලි කැසිකිලි අත ගන්න ඕන, කන්න දෙන්න ඕන, බොන්න දෙන්න ඕන, කිරිපොවන්න ඕන කිසි කෙනෙක් බාරගන්නේ නෑ. එහෙමයි. ඒ බැරි කාලේ බාරගත්තේ දෙමව්පියෝ. බැරි කාලේ අභියෝගේ ඒකට ඒකට කෙලෙගුණ අවසන් කරන්න පුළුවන්ද? එහෙමයි. ඒතර එවන් මවකට සලකන්න හිතෙන්නේ නැහැ කියලා කියන්නේ. පියෙකුට සලකන්න හිතෙන්නේ නැහැ කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. හොයලා බලන්න හිතෙන්නේ නැහැ කියලා කියන්නේ. සත්කාර කර කොච්චර මේ හිත නීච වෙලාද? කොච්චර පිරිහිලාද? එහෙමයි. ඉතින් සුගතියකට යයිද? කෙලෙගුණ සිහි වෙන ලස්සන හිතක් තියෙන්න ඕනනේ. එහෙමයි ස්වාමීනි. අන්න මොකද වෙන්නේ? මේක පටන් ගත්තේ 200න් තමයි. එතකන් ඒ පිරිහුණු සිබිල නැහැ. අද වෙනකොට කොච්චර වැඩිද අම්මා මරණ මට්ටමටපත් වෙලානේ තාත්තා මරණ මට්ටමට. මහා නිමිසේ ධනෙ නැති උදවිය ධනෙ ලැබෙන පිළිවෙලක් නැති කලි දිලිඳු බව බොහෝ පැතිරී ගියා. දිලිඳු බව බොහෝ පැතිරී ගිය කල්ලි අන්සතු දේ පැහැර ගැනීම බොහෝ පැතිරී ගියා. අන්සතු දේ පැහැර ගැනීම බොහෝ පැතිරී ගිය කල්ලි අවියායුධ බොහෝ පැතිරී ගියා. අවියායුධ බොහෝ පැතිරී ගිය කල්ලි මනුෂ්‍ය ඝාතනයේ බොහෝ පැතිරී ගියා. මනුෂ්‍ය ඝාතනයේ බොහෝ පැතිරී ගිය කල්ලි බොරු කීම බොහෝ පැතිරී ගියා. බොරු කීම් බොහෝ පැතිරී ගිය කල්ලි කේලම් කීම් බොහෝ පැතිරී ගියා. කේලම් කීම් බොහෝ පැතිරී ගිය කල්ලි වැරදි කාම සේවනයේ බොහෝ පැතිරී ගියා. වැරදි කාම සේවනයේ බොහෝ පැතිරී ගිය කල්ලි දරුණු වචනයෙන් බැනවැදීම, හිස් වචන කතා කිරීම මේ පැතිරී ගියා. එහෙමයි. ඒ දෙක බොහෝ පැතිරී යද්දී අන් සතු දේ තමා සතු කර ගැනීම ආසාවත් ද්වේෂයත් බොහෝ වැඩි වුණා කියන. එහෙමයි. අන් සතු දෙය තමා සතු කර ගැනීම ආසාවයි දේශය බොහෝ වැඩි වෙනකොට මිත්‍යා දෘෂ්ටියෙන් හිත බැසගත්තා කියන. එහෙමයි. මිත්‍යා දෘෂ්ටියේ හිත බැසගන්න මොකද උනේ? අධර්ම රාගයේ විසබ ලෝභෙනුයි මිත්‍යා ධර්මයන්ගෙන මානසිකත්වය පිරෙන්න ගත්තා කියන. එහෙමයි. අහෝ මේ මනස අතහැරලා දැම්මොත් හදාගන්න බැරි වුණොත් Tamanට Taman දූපතක් උනේ නැත්තම් අහෝ කවද නිදහස් වෙන්නද මහත්තයා? එහෙමයි. මේ පිරිහුණු හිතට තියෙන එකම පිළිසරණ තෙරුවන් සරණ. එහෙමයි. යම් කෙනෙකුට අහෝ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේට පහදින හිතක් තිබුණොත් නම් මහත්තයා ඒක දුර්ලභ ලාභයක්. එහෙමයි. ඒක රැක ගන්න ඕන. එහෙයි. ඒ උතුම් ධර්මයේ ශ්‍රාවක සංගරුවනට පහදින හිතක් තියෙනවා නම් රැක ගන්න ඕන. එහෙමයි ස්වාමීනි. සීල සම්පත්තියට ආත හිතක් තියෙනවා නම් රැක ගන්න ඕන. මේ මහා දුක්ඛිත සසරින් භයානක සසරින් ඈතර වෙන තියෙන නිවන් මඟ විවර කරන්නේ උදාාර සිත තමයි ඇති වෙලා තියෙන තමන්ට. එහෙමයි ස්වාමීනි. ඒ හිත රැකගෙන තව දියුණු කරගෙන තමන්ගේ ජීවිත සසර දුකින් කෙලවර කරවන ඒ උදාාර ජීවිතයක් ඇති කරගන්න මහන්සි ගන්න ඕන. එහෙමයි. මෙවන් උදාාර පණිවිඩයක් බුදුරජාණන් වහන්සේලා මේ දෙව් මිනිස් ලෝකයට පවසාව දාලා අනුකම්පාව. එහෙමයි ස්වාමීනි. අහෝ මෙවන් දහමක් එතකොට මේ දෙව් මිනිස් ලෝකයට මේ දෙන්න මහන්සි ගන්න පිරිසට කොතරම් අග්‍ර උදාාර පින්ද මහත්තයා. එහෙමයි. ඒතර බලන්න අනිත් අයගේ සිත් සතන් මේ අකුසල් පිරිහෙද්දි ජීවිතයට වෙන මහා ව්‍යසනේ අහනකොට මේවට බය වෙලා කුසල් වඩන්න සිතවිලි පහල කරන කී දහහක් ඇද්ද? එහෙමයි ස්වාමීනි. ස්වාමීනි මේ දුෂ්කර මේ වටපිටාවක උනත් ගුණ සම්පත්තියට ඇවිල්ලා ජීවිතය හදාගන්න ඕන කියලා කෙනෙකුට එතකොට එවන් වටපිටාවක මේ හැමතිස්සෙම කාම අරමුණු වලින්, දෘෂ්ටි වලින්, වැරදි අදහස් වලින්, මතවාද වලින් මේ සිත් ඇද බැඳන් තබන ලෝකේ
කුසල් වඩන්න සිතක් පහළ කරවන්න පෙළඹවීමක් මේ ධර්මයෙන් කරවනවා නම් කියලා කියන්නේ කොච්චර උදාහර පිනක්ද? එහෙමයි ස්වාමීනි. සසර පුරාවට තමන් කුසල් වඩවන්න පොළඹවන කෙනෙක් පිටිපස්සෙන් ඉඳී. එහෙමයි ඒ ස්වාමීනි. පිනට. එහෙයි. එහෙමයි පිනේ ස්වභාවය මහත්තයා. එහෙමයි. මොනවා නැති වුණත් ඒක තියෙනවා නම් වටිනව නේද? එහෙමයි. මේ කුසලයයි මේ අකුසලයයි දැන් මේ මෙහෙම කරන්න එපා මෙහෙම කරපන් මෙහෙම කරපන් කියලා පිටිපස්සෙන් කෙනෙක් ඉන්නවා නම් වටින්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. ඒ තමයි උදාහරම ලාභී බවට පත් වෙන්නේ. ඒක තමයි අපේ මානසික පරිවර්තනයට හේතු වෙන්නේ. ඊට පස්සේ කියනවා ওই ටික පැතිරලා යනකොට කරුණ දුර බොහෝ පැතිර මවුට නොසලකීම, පියාට නොසලකීම, ශ්‍රමණයන්ට ගරු නොකිරීම, බ්‍රාහ්මණයන්ට ගරු නොකිරීම, ගුරුවරුන්ට කුලදිටුවන්ට ගරු නොකිරීම බොහෝ පැතිරී ගියා කියනවා. මේ කරුණ බොහෝ පැතිරී ගිය කලී සත්‍යයන්ගේ ආයුෂ පිරිහුණා, පැහැ පිරිහුණා. ආයුෂ පැහැ පිරිලා යද්දී 250ක් ආයුෂත මිනිස්සුන්ගේ වයස 100ක් වුණා කියනවා. දැන් අපි ඉන්න මේ කාල පරිච්ඡේදය. එහෙමයි ස්වාමීනි. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාල පරිච්ඡේදය. එහෙමයි. මහානි මිනිස්සුන්ගේ දරුවෝ 10 වර්ෂයක් ආයුෂ ඇති වෙන්නේද එඹදු කාලයක් එන්නේ කියනවා. එහෙමයි. ඒතර මේ ආයුෂ පිරිහි ගිහිලා අනාගතේ පරමායුෂ කීයද? 10යි. එහෙමයි. සසරේ මේ රහසම්මෝ තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් සම්බුදු සරණමයි අපට පිහිට. එහෙමයි. මෙවන් නැහෙනකොට බුද්ධිමත් සත්පුරුෂ ජනයාට කුසල් වඩාගෙන දැන් මේවන් කාල පරිච්ඡේදයකට එකතුනොත් ඉවරයිනේ. එහෙමයි ස්වාමීනි. දසවසරක් ආයුෂ ඇති මිනිසුන් අතර පස්වැවිරිදි කුමරියෝ පතිකුලයට යෑමට සුදුසු වන්නා. එහෙමයි. මහානි දසවසක් ආයුෂ ඇති මිනිසුන් අතර මේ රසය අතුරුදහන් වෙනවා කියනවා. ඒව නෑ එතකොට කතා නෑ. මොනවද? ගිතෙල්, වෙඬරු, තලතෙල්, මීපැණි, පැණි, ලුණු රස ලෝකේ නෑ කියනවා. එහෙමයි ස්වාමීනි. කොච්චර කටුක දේවල්ද එතකොට මේ දිවට දැනෙන්නේ එතකොට. එහෙයි. ඇයි දැන් කුසල් පිරීලානේ? කුසල් පිරිනකොට පෘථුවිය රස නෑ. කිසිම සැප විපාකයක් නැතුව යනවා ස්වාමීනි. අදුන්ට අපිට තේරෙන පුංචි කාලේ අදයි ගත්තොත් එහෙම ගසලබ කෑල්ලක රසය වෙනස. පුදුම වෙනසක් ස්වාමීනි. එළවලු වල රසය වෙනස. එහෙමයි. මේ ඊළඟ පළතුරු වල රසය වෙනස. එහෙයි. කෑමක් උයනකොට සුවඳේ වෙනස. එහෙමයි ස්වාමීනි. ඇයි මේ අය කුසල පතයන්ගේ මිනිස්යන්ගේ තියෙන පිරිහි අධර්ම රාග හරි වැඩිනේ. එහෙමයි. විෂම ලෝභය වැඩි. ත්‍රිවිධ රත්නට ගරහනවා පුදුම විදියට. එහෙමයි ස්වාමීනි. පුදුම ව්‍යසනයක්නේ තියෙන්නේ. එහෙයි. පාලකයෝ කොච්චර ත්‍රිවිධ රත්නට ගරහනවද? එහෙමයි ස්වාමීනි. උදාර වංශයකට කොච්චර ගරහනවද මේ සම්බුදු ශාසනය රැක්ගෙන ආපු? ඒද කෙසේ ශාස්ත්‍රීක වන්ටද? මහානි දසවසක් ආයුෂ ඇති මිනිසුන් අතර කුරහන් වලින් සැකසු. ඒ කියන්නේ මේ වගේ කුරහන් වගේ අදටත් ඒකනේ දැන් බටහිර යුරෝපයේ ගත්තොත් මහත්තයා තනිකර පාන් පිටිනේ. එහෙමයි. පාන් පිටිනේ. ප්‍රණීතම කෑම බවට පත් වෙලා තියෙන්නේ. එහෙමයි අද ස්වාමීනි. වර්තමානයේත් ඉතින් වැඩිපුර තියෙනවනේ. එහෙයි. ඒ වගේ අර කුරහන් වගේ ඒ වගේ කටුක ධාන්‍ය වර්ගකින් සැකසු ආහාර බුජුන් අතර අග්‍රවන්නේ කියනවා. එහෙමයි. මහන්නේ මෙකල මස් සහිත ඇල් හාලේ බත් බුජුන් අතර අග්‍රවන්නේ යම්සේද දසවස් වයසේදී ආයුෂ කාල මිනිසුන් අතර ඒ කුරහන් වගේ ධාන්‍ය වර්ගකින් සැකසු ආහාර බුජුන් අතර අග්‍රදී බවට පත්වන්නේ. එහෙමයි. මහානි දසවසක් ආයුෂ ඇති මිනිසුන් අතර දස කුසල් කර්මපත සහ මුලින්ම අතුරුදහන් කියනවා. සහ මුලින්ම අතුරුදහන් කියනවා. එහෙමයි. සත්තු වගේ එතකොට. එහෙයි ස්වාමීනි. එවන් සසරකට මනුස්ස ලෝකෙට වැටුනොත් මහානි දසවසක් ආයුෂ ඇති මිනිසුන් අතර දස කුසල් කර්මපත සහ මුලින් අතුරුදහන් වන්නේ දස කුසල් කර්මපත අතිශයින් මිස්මතු වන්නේ. සතුන් මැරීමයි වැඩි තියෙන්නේ, හොරකම්මයි තියෙන්නේ, අනාචාරය හැසිරීමයි තියෙන්නේ, බොරුවමයි තියෙන්නේ, කේලමයි තියෙන්නේ, හිස් වචනයමයි තියෙන්නේ, පරුස වචනෙමයි තියෙන්නේ. හිත හිතා ඉන්නේ අනුන් සතු දෙයක් පැහැර ගන්නමයි. ද්වේමයේ අනුසනිසත්‍ය වනසන්නමයි හිත හිතා ඉන්නේ. තනිකර මිත්‍යා දෘෂ්ටි කර්මඵල පිළිබඳ විශ්වාසයක් ඇති වෙන්නෙම නැහැ. එහෙමයි. අද කොච්චර අමාරුද? ඊළඟට කියනවා මහාන්නේ දසවස් ආයුෂ ඇති මිනිසුන් අතර යම් කෙනෙක් මවට නොසලකද්ද, පියාට නොසලකද්ද, ශ්‍රමණයින්ට ගරු නොකරද්ද, බ්‍රාහ්මණයින්ට ගරු නොකරද්ද, කුල දෙටුවන්ට අවනත නොෙද්ද, ඔහු පිදුම් ලබන කට්ටිය බවට පත් වෙනවා කියනවා. එහෙමයි. අදටත් තියෙනවනේ මහත්තයා. යසයි කියලා කියන කට්ටිය නැද්ද? එහෙයි ස්වාමීනි. අම්මට මෙහෙම කළා හරම කළා කිව්වම අනේ ඌ අප්පා මෙහෙමයි අපිත් එහෙම කරනවා කියලා අනුමෝදන් වෙන කට්ටිය නැද්ද? අසත්පුරුෂයි. එහෙමයි. ශ්‍රමණයන්ට බැනලා සතුටු වෙන කට්ටිය නැද්ද?
මහන්නේ මෙකල යම් කෙනෙක් මව්ට සලකත් නම් පියාට සලකත් නම් ශ්‍රමණේන්ට ගරු කරත් නම් බ්‍රාහ්මණේන්ට ගරු කරත් නම් කුල දෙටුවන්ට අවනත වෙත් නම් ඔහු යම්සේ පුදද්ද. ඉගෙන භාග්‍යතුන් වහන්සේ කාලේ අද ගොඩක් අඩුයිනේ එහෙම පුදන ගතිය. එහෙමයි ස්වාමී. ඒ වුන් යම්සේ පුදද්ද ප්‍රශංසා ලබද්ද එසේම දසවස් ආයු ඇති කාලයේදී මව්ට පියාට නොසලකන ශ්‍රමණයන්ට නොසලකන බ්‍රාහ්මණයන්ට නොසලකන අයට කුල දෙටුවන්ට නොසලකන අය තමයි කියනවා ඉහළින්ම තියාගෙන ඉන්නේ. එහෙමයි ස්වාමීනි. මහානි දසවස් ආයු ඇති මිනිසුන් අතර මෞතුමිය මෑණියන්ගේ සොහොයුරිය නැන්දනිය ආචාර්යවරියගේ බිරිඳ ඒ වගේ අර ගරු කළ යුත්තන්ගේ බිරිඳ ඇවුරු කියන හැඟීමක් නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. සත්තු වගේ කියනවා. එහේ. ඉගෙන අම්මත් එක්කත් එතකොට කාම්බෝගියෝ ජීවත් වෙනවා දුවත් එක්කත් ඉන්නවා නැන්දත් එක්කත් ඉන්නවා අර සත්තුන්ගේ ලෝකෙ එහෙමනේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඌර කුකුල්ල වගේ බල්ලු සිවල්ලු වගේ හැසිරෙන යම්සේද ලෝක සත්වයේ යහපත් කුලචාර ධර්ම නොතකා. එහෙමයි. සිඳ බිඳ හිතු මනාපේ කාම්බෝගියෝ ජීවත් වෙනවා කියනවා. එහේ. අහෝ එවන් සසරකට මේ මිහි පිට ඉතින් තියෙන එක බිහි වෙන එක සසරේ මේ ස්වභාවය ස්වාමීනි. සසරේ භයානකම. එහෙමයි. ඒතර කුසලයක පිරිහීමේ ආතීනම එහෙමයි. තම තමන් බේරෙන්න ඕන මේ. එහේ ස්වාමීනි. තම තමන් බේරෙනකොට තම තමන්ගේ වටේ පිටේ ඉන්න අය එක්කිනා දෙන්න හැඩ ගැහෙනවා. එහේ. එහිම හැඩ ගැහිලා රැකුණොත් ඇරින්න මේක ලෝකෙ හදාගෙන අපි යනවා එතෙන්ට බෑ එන්න. එහෙමයි ස්වාමීනි. සද්ධාවම දැන් බලන්න මේ පිළිබඳ හොඳ ශ්‍රද්ධාවක් ඇති වුණොත් තමන්ට පුළුවන් තමන්ගේ හිතේ තියෙන සියලු කෙලෙස් ගඟ ගලවලා දාලා තමන්ගේ කුසලපතේ තමන්ට ඉන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. එහෙනම් තමන්ගේ කුසල් පත තුල තමන්ට ඉන්න බැරි අය ඒ තරම් බලවත් ශ්‍රද්ධාවක් රකස් කරලා නැහැ. එහෙමයි. ශ්‍රද්ධාව සකස් වෙලා නැහැ. ශ්‍රද්ධාවට පුළුවන් ඉතිර කරවන්න අපිව. එහේ ස්වාමීනි. දෘෂ්ටි ජාල ගලවන්න පුළුවන්. එහෙමයි. මිත්‍යා දෘෂ්ටි ගලවන්න පුළුවන්. එහෙමයි. මේ බුදු කෙනෙක්ගේ අවබෝධයේ තියෙන ශ්‍රද්ධාව. ස්වාමීනි මෙතරම් සනාතන ධර්මයක් ලෝකයේ පිළිබඳ පවතින ඇත්තක් හෙළිදරව් කරන අපගේ ශාස්ත්‍රඥ වහන්සේ බලන්න ඒ ඇති වෙන ශ්‍රද්ධාව අපිට කොච්චර ලාභයක්ද කියලා නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා මහානි මිනිසුන්ගේ ආශ දසවසක් ඇති කල්හි සත්වයන් අතර එකිනෙකා කෙරේ දරුණු වෛරයක් පිහිටනවා කියනවා. එහෙමයි. දරුණු දේශයක් දරුණු මානසික ආවේගයක් දැන් අදටත් එහෙම තියෙනවනේ. අද දැන් අද ගොඩක් ඉන්න තරුණ දරුවෝ දෙමව්පියෝ ගැන පුදුම ආවේගශීලී වදක චිත්තයකින් ඉන්නේ. බොහෝ දරුවෝ. එහෙමයි. පුතු කෙරෙහි මව තුලත් මව කෙරෙහි පුතු තුලත් පුතු කෙරෙහි පියා තුලත් පියා කෙරෙහි පුතු තුලත් සොහොයුරා කෙරෙහි සොහොයුරා තුලත් සොහොයුරිය කෙරෙහි සොහොයුරා තුලත් සොහොයුරා කෙරෙහි සොහොයුරිය තුලත් දරුණු වෛරයක් පිහිටනවා කියන. හැමතිස්සෙම එකිනෙකා මරා ගන්න සිතින් තමයි බලාගෙන ඉන්නේ කොයි වෙලාවක. දරුණු ද්වේෂය, දරුණු මානසික ආවේගය, දරුණු වදක චිත්තයක් පිහිටනවා කියන. එහෙමයි ස්වාමීනි. මහානි යම්සේ මුවන් මරන්නෙකුට මුවෙකු දැක වැක්ක විට දරුණු වෛරයක්, දරුණු වදක චිත්තයක්, දරුණු මානසික ආවේගයක් ඇති වෙන්නේ යම්සේද එසේමයි කියන. එහෙමයි. එසේම විශාල ආවේගයක් සහෝදර සහෝදරියෝ දෙමව්පියෝ දරුවෝ අතර ඇති වෙනවා කියන. මහානි දසවස් ආයු ඇති මිනිසුන් අතර සද්දිනක ආයුධ අන්තක්කල්පයක් හට ගන්නවා කියන. එහෙමයි ස්වාමීනි. ඒතර මේ වෙලාවේදී මොකද වෙන්නේ? හරි පුදුමයි. හැම සත්වයගෙම මේ අනිත් සත්වයක නැති වෙන මෘග බැල්ම. කියන්නේ මරණ සිත ඇති වෙනවා කියන. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි නේ? හරි පුදුමයි ස්වාමීනි. ඔය හිතා ගන්න බෑ ඒකනේ. ඒ අනිත් සත්වය දකිද්දී අනිත් සත්වයට මරන්නමයි කියන හිතේ. එච්චර හිත පිරිහිලා. එහෙමයි. ඔවුන්ගේ අත්වල තියුණු ආයුධ පහළ වෙනවා කියන. ස්වාමීනි හරිම පුදුම කුසල් බලවත් ලෝකේ ධන දාන්නේ පහළ වෙලා මුතුමැණික් පහළ වෙලා පොළොව සරුසාර වෙලා රසයන්ගෙන් පිරීතරි යන්නේ යම්සේද. එහෙමයි. එතකොට මේ දැන් සුවපහසු වාහන සොයාගෙන මේ පැත්ත සකස් වෙලා යන්නේ යම්සේද පින අඩු වෙනකොට ආයුධ පහළ වෙනවා කියන. අදටත් තියෙනනේ මහත්තය ගුරුසු ආයුධත් තියෙනවා ජෛව ආයුධ තියෙනවා. එහෙමයි. දැන් විවිධ වායු න්‍යෂ්ටික ආයුධ සකස් වෙලා තියෙනවාද? එහෙමයි. ඊතරම් මොකදින ඔව් ඒ තියුණු ආයුධයෙන් මූ මුර්ගේ කියනුවෙන් ඔවුනෝ මරා ගන්නවා කියන. එහෙමයි. එකල්ලි මහණී සත්‍යයන් අතර ඇතැම් කෙනෙකුට මේ අදහස වනවා කියන. මොකද්ද? අනේ අපිට නම් කිසිවෙක් මරන්න බෑ. අහෝ අපිට නම් කිසිවෙක් මරන්න බෑ කියලා. එහෙමයි. පොඩි පිරිසකට අදහසක් ඇති වෙනවා කියන. එහෙමයි. යම් මේකින් අප තන වදුලකට හෝ වන වදුලකට හෝ පැන ගනිමු කියලා
නදී දුර්ගයන්ට විෂම පර්වතයන්ට පිවිසිලා මුල් ගෙඩි ආදී යැපෙමින් ජීවත් වෙනවා කියන. එහෙමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔයගොල්ලෝ මේ ඒගොල්ලෝ ඒ විදිහට කතා බස් කරගෙන කැලේට පැනලා වනවදුරු වලට රිංගලා රුක් වදුරු වලට රිංගලා විෂම පර්වත වලට ගිහිල්ලා කොළ ගෙඩි කාගෙන බොහොම දුකසේ ඉන්නවා කියන. එහෙමයි. ඒ සද්දින ඇවෑමෙන් සද්දිනයි කියන තියෙන්නේ. දැන් භාගතුන් වහන්සේගේ බුදුන් එතට මේ ඔක්කොම පේන ඇති මහත්තයා. එහෙමයි ස්වාමීනි. හරි අසරිමත් නේද? එහෙයි. ඒ සද්දින ඇවෑමෙන් තෘණ වදුලින් වන වදුලින් රුක් වදුලින් නදී දුර්ගයෙන් විෂම පර්වතයෙන් එළියට ඇවිල්ලා ඒ කිනිකා වැළඳගෙන සතුටු වෙනවා කියන සනසා ගන්නවා කියන බවත් සත්‍යය දකින්න ලැබීම ලාභයක්මයි. එහෙමයි. අනේ ඔබත් ජීවත් වෙනවද? ඔබත් ජීවත් වෙනවද කියලා. එහෙමයි. ඒනොට ඔක්කොම මරාගෙන. එහෙයි. අනික් කට්ටිය. ඉක්බෙදි මහන්නේ ඒතර අර 100ක් උපදින්නේ නැහැ. දැන් අර පොඩි පිරිසකට තමයි 100ක් උපදින්නේ. එහෙමයි ඒ ස්වාමීනි. පනින්නවා 100ක් උපදින්නේ නැහැ කියන. එහෙයි. ඒ කියන්නේ රණ්ඩුවටම එල්ලි එල්ලි යනවා කියන. හරිම තමයි ඒක නේද? එහෙමයි ස්වාමීනි. ඒ වගේ සමහර කට්ටිය ඉන්නෝනේ ප්‍රශ්නයක් ආවම සමහර කට්ටිය ඉන්නෝ හිමින් තාලේ මග ඇරලා ෂේප් වෙන්න දක්ෂ කට්ටිය ඉන්නවා. එහෙයි. සමහර කට්ටිය ඉන්නෝ මේ එහෙම හිතෙන්නේ නැහනේ. ආය පැටලි සමහර ගෑනු උදවිය ඉන්නවා. පිරිමුදුයත් ඒ වගේ පැටලි යන කට්ටිය. එහෙමයි. සමහර පිරිමුදුයි මම දැකලා තියෙන හිමින් කර ඇරලා පාඩු යනවා යන්න. ඉතින් එයාට හොඳයි ඒක. එහෙයි ස්වාමීනි. මොකද මේ ගෑනු උදවිය තමන්ගේ හිත වනස ගත්තා කියලා වචන වනස ගත්තා කියලා අර පිරිමිය මොනව කරන්නද? ගහලා පව් කරගෙන මොනව කරන්නද? එහෙමයි. එහෙම නේද? එහෙමයි. සමහර ගෑනු උදවිය ඉන්න එහෙම මග ඇරලා හිත හදාගන්න කට්ටිය. එහෙමයි ස්වාමීනි. ඒකට තමන් දක්ෂ වෙන තමන් විනාශ වෙන්නේ. එහෙයි. ඊට පස්සේ මහණී සත්‍යයන් හට මේ අදහස ඇති වුණා කියන අපි අකුසල් දහම් සමාදම් වෙලා හිටියා. ඒකයි අපිට මේ හානිය සිද්ධ වුණේ. ඒකයි අපිට මේ ඥාති ව්‍යසනේ වුණේ. අපි හිනා කුසල් වඩමු කියලා. එහෙමයි. කුමද්ද අපි වඩන කුසලයේ? එන මේ මනුස්ස ඝාතනය නිසාද අපේ කට්ටිය මේ නැසිලා ගියේ. අපි අපි කට්ටියක තුල මනුස්ස ඝාතනය නැති කරගන්නවා කියලා. එහෙමයි. මනුස්ස ඝාතනය නැතුව මේගොල්ලෝ කාලයක් ඉන්නවා කියනවා. සමාදම් වෙලා ඉන්නවා කියනවා. ආයුෂයෙන් වැඩිනවා කියන මහත්තයා. එහෙමයි ස්වාමීනි. වර්ණයෙන් වැඩිනවා කියනවා. එහෙයි. පැහැයෙන් වැඩිනවා කියන ආයුෂයෙන් වැඩෙන මනා පැහැයෙන් වැඩෙන දසවස් ආයු ඇති මිනිසුන්ගේ දරුවෝ 20 වස් ආයුෂ ඇති බයට බවට පත් වෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. කොහොමද කුසලයේ කසිරිය? එහෙයි. ඉතින් අඥානයට මේ කියන්නේ එදා වෙනකම්වත් ඊට එනම් බලන්න. මේක දකින්න. එහෙමයි. නේද? එහෙයි ස්වාමීනි. ඒකත් ඉතින් අර සිහිය උපදලා කැලේට පැන්නොත් තමයි දකින්න වෙන්නේ. මරාගත්තොත් එහෙම නිරේනේ යන්නේ. එහෙමයි ස්වාමීනි. අර සිහිය උපදලා කැලේට පැන ගන්න නුවණ පොඩ්ඩක් තිබ්බොත් එහෙම මේක පොඩ්ඩක් දකින්න පුළුවන් වෙයි. එහෙමයි. අස්පනා අපිට. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ විස්තර කරන එකල්ලි මහන්නේ සත්‍යයන්ට මේ අදහස ඇති වුණා කියනවා. අපි දැන් කුසල් දහම් සමාදන් වීමෙන් ආයුෂයෙන් වැඩුණා මනා පැහැයෙන් වැඩුණා. යම් හේකින් අපි බොහෝ සෙයින් කුසල් වඩනවා නම් හොඳයි කියලා. එසේනම් අපි මොකද්ද කරන්නේ? එහෙනම් සොරකමින් වළකිමු කියලා සොරකමින් වැළකී ඉන්නවා කියනවා. දැන් ප්‍රාණඝාතයෙන් වැළකුණා සොරකමින් වැළකුණා කුසල ධර්ම සමාදන් වෙලා කාලයක් ඉන්නකොට මහත්ය ආයුෂයෙන් වර්ණින් වැඩෙන්න ගත්තා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒගොල්ලන්ගේ ආයුෂයෙන් වර්ණින් වැඩි යනකොට අර 20 වස් ආයුෂ ඇති මිනිස්සුන්ගේ දරුවෝ 40 වස් ආයුෂ ඇති වුණා කියනවා. එහෙමයි. ඒකල්ලි මහණේ සත්‍යයන්ට මේ අදහස ඇති වුණා කියන අපි වනාහේ කුසල් දහම් සමාදන් වීම හේතුවෙන් ආයුෂයෙන් වැඩුණා වර්ණයෙන් වැඩුණා අපි තව එහෙනම් කුසල් දහම් වඩමු කියලා මොකද කරන්නේ? කාමී වර්ධව හැසිරීමිනුත් වළකිනවා කියනවා. එහෙමයි ස්වාමීනි. කාලයක් ඉන්නකොට මොකද උනේ? ආයුෂයෙන් වර්ණයෙන් වැඩිලා ඊයේගේ પરම්පරාව අර 40 වස් කට්ටිය 80 වයස් වුණා කියනවා. එහෙමයි. ඒකල්ලි මහණී සත්‍යයන්ට ආය අදහස් වුණා කියන අපි මේ කුසල් වඩනකොට අපේ ආයුෂ වර්ණ වැඩි වුණා. ඒ පරපුර කතා කරගත්තා කියනවා. අපි තව කුසල් වඩමු කියලා බොරු කීමෙන් වැළකුණා කියනවා. එහෙමයි. බොරු කීමෙන් වළකිනකොට මොකද වෙන්නේ? ප්‍රාණඝාතයෙන් වැළකුණා, සොරකමින් වැළකුණා, කාමී වර්ධය හැසිරීම වැළකුණා, බොරු කීමෙන් වැළකුණා. ඒ කුසල් දහම් සමාදන් වෙලා ඉන්නකොට ඒගොල්ලන්ගේ දරුවෝ 160 වස් ආයුෂ වුණා කියනවා. එහෙමයි. ඊට ඒ කට්ටිය එකතු වෙලා දැන් කතා බහ වෙනවා කියනවා. මෙහිම සිද්ධියක් වෙලා තියෙනවා. ඒකට කුසල් වඩනකොට තමයි මේ කට්ටිය දියුණු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි තව එහෙනම් කුසල් වඩමු කියලා. එහෙමයි. එහෙනම් අපි මොකද්ද කරන්නේ කියලා කතා කරද්දී කේලමින් එහෙනම් වලකිමු කියලා කතා කරගත්තා කියනවා. එහෙයි ස්වාමීනි. කේලමින් වැළකීලා වාසය කරනකොට අර 160 අය 320 වසස් බයටපත් වුණා කියනවා. එහෙමයි. ඒ පරපුර කතා බස් කරගෙන මොකක්ද වුණා කියන්නේ? දරුණු වචනේ බැනවැදීමින් වැළකුණා කියනවා.
එහෙමයි. ඒ පරපුරේ කට්ටියගේ දරුවෝ 320 වසර කට්ටිය 640 වස් ඇති වුණා කියලා. එහෙමයි ස්වාමීනි. ඊට ඒ කට්ටිය තවදුරටත් මොකද වෙලා තියෙන්නේ මේ විදියට මේ කතා කරගෙන අතීත කතාවක් සිහි කරලා ඉවර වෙලා දැන් මේ කතා බහ ගෙනල්ලා කතා බහෙන් කතා බහ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මොකද උනේ හිස් වචන කතා කිරීම වැළකුණා කියන. හිස් වචන කතා කිරීම වළකිනකොට ඒගොල්ලොන්ගේ දරු පරපුර මොකද උනා කියන්නේ 2000 වස් ආයුෂ ඇති අයට බවට පත් වුණා කියන. 2000 එහෙමයි. අර 640 එකපාරට කීයක් දුන්නේ 2000ක් වුණා කියලා. එහෙමයි. බාහන කොච්චර සොඳුරු අතීතයේ සැඟවිලා තිබිච්ච කොච්චර සුන්දර සත්‍යයක්ද මේ. එහෙමයි ස්වාමීනි. මෙවන් පරම සත්‍යයක් ඇහෙනකොට මේ අහන ජනයාට ශාස්ත්‍රුන් වහන්සේ ගැන පහදිනව නම් නිවන් මඟ විවර වෙනවා. එහෙමයි ස්වාමීනි. අනේ සුන්දර අවබෝධයක් කියලා තමන්ගේ හිතේ සාදුකාර දීමක් ඇති වෙනවා නම් නිවන් මඟ විවර වෙනවා. ස්වාමීනි මොන තරම් අනාවරණ ප්‍රඥාවක් ඒක නේ සහිතව වැඩ සිටින සහිත වැඩ හිටියට ශාස්ත්‍රුන් වහන්සේ. එහෙමයි සර්. එහෙනම් ශාස්ත්‍රුන් වහන්සේ නැති ලෝකෙ දෙව් මිනිස් ලෝකයට අඳුරක් නේද? එහෙමයි. දැන් මේ බණපද අහනකොට කුසල් වඩන්න කොච්චර සිත් පහළ වෙනවද? එහෙමයි ස්වාමීනි. පුළුවන් ආකාරයෙන් හරි එහෙනම් බුදුන් ඇඳගෙන කියාගෙන දීපු දාගෙන පන්සිල් ටික රැක්ගෙන නේද? එහෙමයි. පුළුවන් ආකාරයෙන් දෙමව්පියන්ට උදව් පදව් කරගෙන චෛත්‍ය බෝධි වඳිමින් මේ ධර්ම ශ්‍රවණය කරමින් හිටිය කොච්චර පිළිසරණද මහත්තයා? එහෙමයි. ඉතින් ඒ නිසා මේ උදාාර පිළිසරණ මේ පින්වත් සියලු දෙනාට ඇති කර ගැනීම පිණිසම මේ රැස්වුණු සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් සසරේ බියකරු බව මනාව පහදන ඒ වගේම කුසල් ධර්මයන්හි ප්‍රසාදය බහුල කරවන භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ධර්මය අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාලා ඒ අපට අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනාමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින අපමාදේන සම්පාදේත සඳහා ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන ඉතාලියේ මෙසීනා නගරයේ පදිංචි පින්වත් ඒ.එල්. චන්ද්‍රා පින්බර මහත්මිය විසින් ඒ පින්වතුන් බලාපොරොත්තු වෙන දෙවිවරුන්ට ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් සාම්පති සනන් කුමාර ගටිකාර බ්‍රහ්මරාජීන්ට සක්දිවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු ජනවසම දෙවියන් ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් මෙදේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මාමිුනාසප වාසී ලෝක වාසී මහා සංඝරුවනට සලසා දෙත්වා දෙවියෝ තුතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. කල්යාණ මිත්‍ර පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මාමිුනාසප වාසී ලෝක වාසී මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මේ වගේම රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් මීට වසර 10කට පෙර මිය පරලොව ගියේ එම්.ටී. වීරසිංහ ස්වාමි පුරුෂයාට ඒ.සී. ලුයිස් සිඤ්ඤෝ පියාණන්ට ආර්.ඒ. රොසලින් නෝනා මෑණියන්ට ඒ.සී. රිචඩ් වික්‍රමසිංහ සහෝදරයාට ඒ.එල්. සෝම්පාල සහෝදරයාට විජිත ප්‍රේමලාල් සහෝදරයාට එස්.එම්. ජිනදාස මස්සිනාට එම්.ටී. බ්‍රම්පි මාමණ්ඩියටත් එලීසා නෝනා නැන්දාටත් එම්.ටී. විජේ මාමාටත් වයි.එම්. චන්ද්‍රානි මල්ලිකා මහත්මියට ඒ වගේ එම්.ටී. රාණි මහත්මිය ඇතුළු පවුල්වල සියලු දෙනා නමින් මිය පරලෝකීය ඔබ අප සියලු දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම විදුසරණී තත්සරණී අමාලි මාධවී චතුරංග යන දුවදරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. අධ්‍යාපන කටයුතු සඵල වේවා. සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන්ට යහපතක් වේවා.
ඒ වගේම කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වී සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඊතාලියේ පදිංචි පින්බර ඒ.එල්. චන්ද්‍රා පින්බර මාතාවට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම මහා සංගරුවනට උතුම් ධර්මයේ සැනසෙන්නටම මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. එතෙන භාග්‍යවතුන් වහන්සේ වදාළ සිත පහදවන උත්තම ධර්මය අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පවසා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත සදහැවතුන් උදෙසා දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වේවා. පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ඉතාලියේ මෙසීනා නගරයේ පදිංචි පින්වත් ඒ.එල්. චන්ද්‍රා මහත්මිය ඇතුළේ පින්වතුන් අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබ හැමදෙනාම සමග. ඉතින් පිනැති ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව කරුණු විමසා දැනුම්මත් වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් තුනුරුවන පාමුලට පැමිණ උදාර රැකවරණයේ ජීවිතවලට සලසා ගන්න හැම දිනාටම වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්නේ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණු ඔබන්න.